අද සාකච්ඡාවට භාජනය කරන්න හිතුවා එපා වීම සම්බන්ධයෙන්. ආදරය, කරුණාව, මෛත්‍රිය, වෛරය, ක්‍රෝධය වගේම එපා වීම කියන ස්වභාවයත් මනුෂ්‍ය ගති ලක්ෂණයක්, සාමාන්‍ය මනුෂ්‍ය හැඟීමක්. මේ හැම දෙයකින්ම පිරිච්ච සංසිද්ධියක් තමයි ජීවිතය කියලා කියන්නේ. වෙලාවකට ආදරේ හිතෙනවා, වෙලාවකට එපා වෙනවා, වෙලාවකට බලාපොරොත්තු ඇති වෙනවා, වෙලාවකට බලාපොරොත්තු නැති වෙලා යනවා, වෙලාවකට යම් යම් දේවල් කෙරෙහි උත්සුක වෙනවා, වෙලාවකට උත්සුක භාවයෙන් නැති වෙලා යනවා, වෙලාවකට හීන ඇති වෙනවා, වෙලාවකට හීන නැති වෙලා යනවා. මෙන්න මේ විදිහේ අපූර්ව සංසිද්ධියක් ජීවිතේ. මේක මොන විදියට තිබ්බත් මෙන්න මේ කාමයන්ගේ මොන විදිහේ ආස්වාදයක් තිබ්බත් මේකේ හරිම අපූර්ව ගන්නේ ආදීනව පළක් තියෙනවා. ඕනම කාමයකට පොදුයි එක. මං හිතන්නේ මේ කාමයන්ගෙන් නික්මීම අපිට පෙන්වන්නම, කාමයන්ගෙන් නිදහස් වීමට පුළුවන් බවට සාක්ෂි දරන්නම තමයි මේ එපා වීම කියන එකත් ආසාවත් එක්කම ඇදිලා තියෙන්නේ. කාමය කියලා කියනවා ඉෂ්ට, කාන්ත, මනාප, ප්‍රිය ස්වරූප ඇති, හිත ඇලෙන බැදෙන, කෙලෙස් අවසන රූප තියෙනවා. කෙලෙස් අවසන, හිත ඇලෙන බැදෙන ශබ්ද තියෙනවා. හිත අවසන, කෙලෙස් අවසන, හිත ඇලෙන බැදෙන ගත සුවඳ තියෙනවා. හිත බැදෙන රස තියෙනවා. කෙලෙස් අවසන පහසවන් තියෙනවා. ඒ වගේම මෙන්න මේ හිත ඇලෙන බැදෙන ಜಾති පහට කියනවා කාමය කියලා. හැබැයි මේ පහටම, මේ පහෙම ආස්වාදයක් තියෙනවා යම් ආකාරයක. හැබැයි මේ පහටම පොදු ආදීනව ස්වභාවයකුත් තියෙනවා. ඒ ආදීනවයන් වල තියෙන ප්‍රධානම ආදීනවයක් තමයි එපා වීම කියලා කියන්නේ. ඒක සාමාන්‍ය මනුෂ්‍ය මනසේ ස්වභාවයක්. පුංචි උදාහරණයක්. ඔබ ගත්තයි කියලා හිතන්නකෝ සින්දුවක් අහන්න. ඔබ උපරිම 10 වතාවක් අහවි. ඊට පස්සේ ඔබට සින්දුව එපා වෙලා යනවා. ආයි පසුව නැවත එකට ආස හිතෙන්න පුළුවන්. හැබැයි මේ මොහොතට එපා වෙලා යනවා. ඊළඟට යම් රසවත් කෑමක් කනවා වෙන්න පුළුවන්. හැබැයි මේ මොහොතකින් වැඩි කන්න බෑ, එපා වෙලා යනවා. යම් කෙනෙක් යම් දෙයක් තමන් බලනව නරඹනව වෙන්න පුළුවන්. ඒකත් මොහොතකින් හිතට එපා වෙලා යනවා. කොටින්ම මොනදී අවසානයේ ගත්තත් අඩුම තරමේ යටත් පිරිසෙන් ලෝක සත්වයා වැඩිපුරම ලෝකයේත් එක්ක, පැවැත්මත් එක්ක, ආශාවත් එක්ක හබාගෙන යන ලිංගික කටයුතු ගත්තත් මේවායේ තියෙනවා එපා වීමක්. මේ මොහොතේ හරි එපා වෙනවා. මේක තමයි මේ රූප, ශබ්ද, ගන්ධ, රස, පහස කියන පංචකාමයන්ගේ ස්වභාවයම. මේවා ආස්වාද ජනකයි. හැබැයි බොහොම පොදු ආදීනව රටාවක් තියෙනවා මේ වගේ. අනිත්‍ය, දුක්, ඒ වගේ වෙනස් වෙන ස්වභාවයෙන් යුක්ත ස්වභාවයක්. සමහරක් විට මේ ආදීනව තියෙන්නෙම මේ පංචකාමයන් අතහරින්න මාර්ගයක් තියෙනවා කියලා අපිට යම් සේයාවක් ඉතුරු කරන්නම වෙන්න පුළුවන්. ඇත්තටම වෙන්න පුළුවන් නෙමෙයි, ඒකට තමයි ආදීනව තියෙන්නේ. මේකෙන් නිදහස් වෙන්න පුළුවන් බවට දුන්නු ඉගියක්. පංචකාමයන් එක්ක ඇදිලා යාම
මනුෂ්‍ය ගතියක්. මොකද පැවැත්ම මේකට තියෙන්නේ. පැවැත්ම කොතනද? ආසාව, ද්වේෂය, මානය, ඊර්ෂ්‍යාව මේ සියල්ල එතන. ජීවිතය කොතනද? පැවැත්ම කොතනද? සසරේ ගහගෙන යාම කොතනද? එතනට ඒ සඳහා ලෝභය අත්‍යවශ්‍යයි. ඒ සඳහා ආශාව අත්‍යවශ්‍යයි. ඊට රාගය අත්‍යවශ්‍යයි. ඊට ද්වේෂය, ඒ වගේම ක්‍රෝධය අත්‍යවශ්‍යයි පැවැත්මට. හැබැයි සියලු බෞද්ධයන්ගේ අදිෂ්ඨානයම බලාපොරොත්තුවම පැවැත්මෙන් එතෙර වූ කෙනෙක් බවට පත්වීමයි. පරතරට ගිය කෙනෙක් වීමයි. පාරායනය කරපු කෙනෙක් වීමයි. මම කලින් මතක් කරලා තියෙනවා ප්‍රඥාව කියලා කියන්නේ තීක්ෂණ බුද්ධියෙත් දූරදර්ශී භවෙත් සංකලනයක් කියලා. යම් දෙයක් ගැන තීක්ෂණව තියුණු විදියට දැකලා ඒක දූරදර්ශීව එක ගැන තියෙන තීරණ ගන්න පුළුවන් යම් කෙනෙක්ට එයා ප්‍රඥාවන්තයි. මේ පංචකාමයන් ගැනත් එහෙමයි. යම් කෙනෙක්ට මේකේ මේ මොහොතේ තමන් අත්විදින ආදීනව ගැන තේරුම් අරගෙන දූරදර්ශී විදියට දැනුත් අනාගතේත් අතීතේත් සංසිද්ධිය සමානමයි. එපා වීම සමානමයි. එදා එපා වුණා වගේම අදත් මේ ආසාව පස්සේ හබාගෙන ගියත් මේකත් එපා වෙනවා. හෙටත් එපා වෙයි. අනිද්දාත් එපා වෙයි. නිකන් ඒ මොහොතට අපිව මුලා කරන ධර්මතාවයක් මේ ආසාව කියලා කියන්නේ. මේ මොහොතේ කාලේ කාල දමන්න, මේ මොහොතේ Tamanට පැවැත්මේ යථාර්ථය වහන්න, ජීවිතේ ඇදී යන්න, මේ මොහොත අවබෝධ කරගන්න තියෙන කාලය විනාශ කරලා දාන්න, පැවැත්ම විසින්ම සකස් කරපු ස්වභාවයක් මේ ආසාව කියලා කියන්නේ. මේ ආසාව විසින් ජීවිතේ යථාර්ථය වහලා දානවා. කාලය නාස්ති කරනවා. අන්තිමට අපරාධي මං කරපු දෙයක්වත් නැහැ, නොකරපු දෙයක්වත් නැහැ වගේ හැඟීමක් ඔබටම ඇති වෙනවා. ආසා කරන සින්දුවකට නටලා බලන්න. කොච්චර කල් පුළුවන් වේද? කීප සැරයයි. සින්දුවත් එක්ක එපා වෙලා යනවා. සමහරකට ඔබටම මහන්සි හිතෙලා මොන විකාරයක්ද මං කරේ කියලා හිතෙනවා. ඒක තමයි මේ හැම ආකාරයකම ආසාවක ස්වභාවය. අපි විසින් හරියට තේරුම් ගන්න ඕනේ. මේ තම තමාට ඇති වෙන ආසාවක් ඇති වෙද්දී මේ ආසාව තමයි මේ ආසාව යාන්ත්‍රණික දෙයක්. ඒක තමයි පැවැත්මේ ස්වභාවය, ඒකයි ජීවිතයේ ස්වභාවය. ඒක ඇතිවීම සාමාන්‍යයි. ඒකට ඇලෙන්න උවමනත් නැහැ, ඒකට ගැටෙන්න උවමනත් නැහැ. ඒක තමයි මනුස්ස ස්වභාවය, ඒක තමයි වෙන්න තියෙන දේ, ඒක තමයි වෙන්නේ. හැබැයි සේක පුද්ගලයෙක් නම් ඒ මනුස්සයා ඉන්නේ මිෂන් එකක, ව්‍යාපෘතියක, එහෙම නැත්නම් විශාල මෙහෙයුමක. මොකද්ද මෙහෙයුම? පැවැත්මෙන් අත මිදීම නැමැති මෙහෙයුමේ. පැවැත්මෙන් අත මිදෙන්න නම් පැවැත්මේ ගහගෙන යන්න අටෝපු උගුල් වලින් Tamanට ගැලවෙන්න සිද්ධ වෙනවා. පැවැත්මේ නැවැත්මෙන් පැවැත්මට අටෝපු, පැවැත්මත් එක්ක ගහගෙන යන අටෝපු උගුල් වලින් නිදහස් වෙන්න මේ කාමාදීනව කියන එක අපිට තවත් පහසු කරලා තියෙනවා. මේ කාමාදීනව තිබ්බේ නැත්තම්, කාමේ ආස්වාදේ විතරම නම් තියෙන්නේ, අපිට බොහොම අපහසු වෙන්න තිබ්බා කාමෙන්ගෙන් නිදහස් වීමක්, මේ පැවැත්මත් එක්ක ගහගෙන යාම නවත්ත ගන්න. හැබැයි මේ කාමාදීන, මේ එපා වීම කියන ස්වභාවය අපිට හොඳ තල්ලුවක් දීලා තියෙනවා. මේ රූප, ශබ්ද, ගන්ධ, රස පහතර තියෙන ආසාව අතහැරලා දාන්න. බොහොම සාර්ථක විදිහේ තල්ලුවක්.
ඔබට යම් තාක් අරමුණක්ද මනසට එන්නේ. ඒ හැම දෙයකම එපා වෙන ස්වභාවයත් ඒත් එක්ක මනසට නගා ගන්න පටන් ගන්න. මේ ජීවිතයේ මිනිස්සු ඉලක්ක බලාපොරොත්තු පොදි වැදගෙන ඉන්නවා. ඔලු ජීවිතය කියලා හිතන්නෙම ඒ ඉලක්ක වලට ඒ බලාපොරොත්තු වලට. ජීවිතේ හැම පියවරක්ම ගන්නේ ඒ ඉලක්කය වෙනුවෙන් ඒ බලාපොරොත්තුව වෙනුවෙන්. හැබැයි මම ඔබෙන් අහනවා ඔබ ඉලක්කය සපුරා ගත්ත දවසට ඊට පස්සේ එක ඉක්මනට හරි පස්සේ හරි එක සැපිරෙයි. ඊට පස්සේ ඔබ ජීවත් වුණේ ඒකට නම් ඊට පස්සේ ජීවත් වෙලා වැඩ නැහැනේ. ජීවත් වෙන දෙයක් නැතුව යනවා ඔබට. ඒකයි මම නිතර මතක් කරන්නේ ජීවිතේ බලාපොරොත්තුම ජීවිතේ අරමුණම ජීවත් වීම කියලා. ජීවිතය කියන්නේම ජීවත් වීම. ජීවිතේ ඉලක්කය ජීවත් වීම. වෙන ඉලක්ක නැහැ ජීවිතේට. ජීවිතේ ඉලක්කයක් තියෙන්න ඕනේ. මැරිච්ච මිනිසුන්ට. ඒ මොකද? ආය ජීවත් වෙන්න. හැමදේම ඔබ පොදි බැදගන්නේ. හැමදේම බලාපොරොත්තු වෙන්නේ ජීවත් වීම පිණිස. ඒ නිසා පරිපූර්ණව ජීවත් වෙන්න මේ මොහොතේ. පරිපූර්ණ මේ මොහොතේ දැනීම අත්දකින්න. බලවත් ලෙස ජීවත් වෙන්න මේ මොහොතේ. ඔබට කර්මයෙන් දායාද වෙච්ච ඇහි දැනීමක් ඔබට මේ දැන් දැනෙන්නේ. කර්මයෙන් දායාද වෙච්ච කනේ දැනීමක් ඔබට දැන් දැනෙන්නේ. ඔබට කර්මයෙන් දායාද වෙච්ච කයේ පහසක් ඔබට මේ දැනෙන්නේ. ඔබට කර්මයෙන් දායාද වෙච්ච මනසට දැනෙන්න ඕන අරමුණක් දැන් මේ දැනෙන්නේ. ඒක තුල බලවත් ලෙස පරිපූර්ණව ජීවත් වෙන්න. ඒ දැනීම. නිතරම අභ්‍යන්තරික සාමය සතුට සැහැල්ලුව තමන්ගේ ඇතුළෙම තියෙනවා. ඇතුළට හැරෙන්න. නැවත නැවතත්. මේ වචන වලින් බෙදලා තියෙන ආර්ය නිශ්ශබ්දතාවය මේ දේශනාව ඇතුළේම අත්දකින්න උත්සාහවත් වෙන්න. වචනයක් අතර තියෙන හිස්තැන ඔබ භාවිතා කරන්න. තමන්ගේ ඇතුල් පැත්තට අවධානය බලවත් කරගන්න. මේ මොහොත තුල කිදා බහින්න. ලෝකේ හැන් අනිත් හැම දෙයක්ම ඉතින් අතහැරලා දාන්න. මේ මොහොතේ හිත සතිමත් කරගන්න. මේ ඇහිම අහුම්කන් දීම කියන සිද්ධාන්තය තුල අවදිමත් භාවය බලවත් කරගන්න. මේ කියන්නා වූ රූප, ශබ්ද, ගඳ සුවඳ, රස පහස කියන මෙන්න මේ පහ කියන්නේ පහෙන් නිදහස් වීමට අපිට මේ පහ විසින්ම උදව්වක් දීලා තියෙනවා. ඒවා තමයි එපා වීම කියන්නේ. හොඳට එකින් එක අරගෙන මේක මේ එපා වීමේ ස්වභාවය හොඳට නුවණින් විමසන්න. මොන රූපයක් බැලුවත් මොහොතකින් එපා වෙලා යන ස්වභාවයෙන් යුක්තයි. අතීතයේ යම්සේද එපා වුණේ. දැන් මොන විදිය ලස්සන රූපයක් තිබ්බත් ඒකත් එපා වෙනවමයි. කොච්චර එකට ආස කරත්. ආසා කිරීම ඇවිල්ලා ප්‍රෝග්‍රෑමින් එකේ ගහගෙන යාමක්. යාන්ත්‍රණයත් එක්ක එකතු වීමක්. පැවැත්මේ නිමග්න වීමක්. යථාර්ථයෙන් මුලාවේ කන්නඩි දාගෙන යථාර්ථය අමතක කර දැමීමක්. අනාගතයේ යම් තාක් රූපයක් එයිද ඒකට ඇලෙනවා බැඳෙනවා කියන්නේ කාලේ නාස්ති කරගන්න වැඩක් විතරයි. ඒ ආසාව මං ඇති කරගන්නවත් නෙමෙයි. වෙන කෙනෙක් ඇති කරලා දෙනවත් නෙමෙයි. යාන්ත්‍රණයේ විසින්ම ඇති වෙන සංසිද්ධියක්. හැබැයි දැන් ඔබ පටන් ගන්නවා. ඒකේ හවුල්කාරයෙක් නෙවෙයි සාක්ෂිකාරයෙක් වෙන්න. තව දුරටත් ඒක නිසා ඔබ ඉන්ෆ්ලුවන්ස් වෙන්නේ නැහැ.
ඒකෙන් ඔබට බලපෑමක් ඇති කරන්න බැරුව යනවා. අපහසුයි කියන තරම් ලේසි නෑ. හැබැයි අද පටන් ගන්න. අද පටන් ගත්තොත් මාස කීපයක් යද්දී මේක ඉබේ ඔබ තුළ ඇතිවෙන ජවයක්, ශක්තියක් විදියට පරිවර්තනය වේවි. දැන් රූපයක්, ළමෙක්, ආදරණීය පුද්ගලයෙක් මතක් වෙද්දී කතා කරද්දී අර විදියට ආසාව එතනම ඇති වෙති මේක මේ පාවෙන ස්වභාවයෙන් යුක්ත දෙයක් කියලා කොච්චර හිතන්න හැදුවත් හිතන කැමති වෙන්න පුළුවන්. ඒ මොන විකාරයක්ද කියලා ඒක අමතක කරලා දාලා ඒකත් එක්ක ගහගෙන යන්න හිතනවා වෙන්න පුළුවන්. හැබැයි උත්සාහය අතාරින්න එපා. නැවත නැවතත් යථාර්ථය නොවනින් විමසමින් මේ මොහොතේ සාක්ෂිකාරයෙක් බවට පත් වෙන්න. හැමතිස්සෙම පැවැත්මත් එක්ක යාන්ත්‍රණයත් එක්ක ඇදිලා යන්නේ නැතුව, ගහගෙන යන්නේ නැතුව, බලපෑමට ලක් වෙන්නේ නැතුව පියවරක් පිටිපස්සේ වෙලා සමස්ත ජීවිතය දිහාම බලන් ඉන්න සාක්ෂිකාරයෙක් බවට පත් වෙලා වාසය කරන්න. ප්‍රශ්න අඩුයි එතකොට. මොකද හේතුව ඔබ යම් කෙනෙක් හින්දා යම් දෙයක් හින්දා කොච්චර සතුටු වුණත්, කොච්චර උපරිමයෙන් සතුටු වුණත් ඒ කෙනා හෝ ඒ දේ නැති වුණාට පස්සේ ඇති වෙන දුක අර සම්පූර්ණ සතුටට වඩාම බොහොම වැඩි. එක තමයි පැවැත්මේ යථාර්ථය. මේක අපිටම තේරුම් ගන්න සිද්ධ වෙනවා. මේක අපි ආස කරන දේවල් ආස කරන විදිහටම සිද්ධ වෙන්නේ නැහැ. මේ එපා වීම කියන ස්වභාවය ඔබට උදාහරණ තියෙන්නේ. මම එක එක මතක් කරන්න අවශ්‍ය නැහැ. උදාහරණ දදා නිදහසේ ඉඳගෙන මේක හොඳට නුවණින් විමසන්න. නුවණින් විමසලා අදිෂ්ඨානයක් ඇති කරගන්න. අතීතයේ මෙහෙම වුණා නම් වර්තමානයේ මොන විදිහේ රූපයක්, ශබ්දයක්, ගඳ, සුවඳ, රසයක්, පහසක් මම අසුරු කරන්න සිද්ධ වුණත් මේකත් සුළු මොහොතකින් එපා වෙලා යනවා. රසවත් කෑමක් හදලා තියනවා වෙන්න පුළුවන්. රාත්‍රී භෝජන සංග්‍රහයකට ගියා වෙන්න පුළුවන්. ඒත් එක්ක මතක් කරගන්න. ඒක යථාර්ථය. කොච්චර ආරම්භයේදී හිත ඇලෙන බැදෙන කෙලස් අවසන විදියට තිබ්බත් සුළු මොහොතකින් මේක එපා වෙලා යනවා. ඒ බව දැනගෙන වාඩි වෙන්න. බුදුරණසේ දේශනා කරලා තියෙනවා. මහණෙනි මේ එක ධර්මතාවයක් උඹලට ප්‍රහාණය කරගන්න පුළුවන් නම් උඹලා නැවත වතාවක් මේ කාම ලෝකෙට එන්නේ නැති බවට මට අප වෙන්න පුළුවන් කියලා. මගේ අනාගාමී වෙන බවට. ඒකම ධර්මතාවය ආසාව, ලෝභය. එකම දෙයයි. ඔබට ඒක කරගන්න බැරියයි. ශ්‍රද්ධාව නැති හින්දා. එච්චරයි උත්තරේ. හරියට ශ්‍රද්ධාවක් නැති හින්දා. සංසාර බියක් දන්නේ නැති හින්දා. සංසාර බිය විශ්වාස නැත්තේ ශ්‍රද්ධාව නැති හින්දා. වැඩි යවුනේ නැහැ නිකන් හිතලා බලන්න. සසර බිය කරු නැත්තම්, සංසාරයේ කර්මය කියලා දෙයක් නැත්තම්, එක මිනිසෙක් උපතින්ම රජ පවුලක උපදින්නත්, තවත් මිනිසෙක් උපතින්ම හිඟන්නෙක් වෙලා උපදින්නත්, එක මිනිසෙක් හරිම කැත විදිහට උපදින්නත්, එක මිනිසෙක් බොහොමත්ම සුන්දර විදිහට උපදින්නත්, එක මිනිසෙක් ප්‍රඥාවන්ත උපදින්නත්, තව මිනිසෙක් බොහොම බුද්ධිය හීන විදිහට උපදින්නත්, එක මිනිසෙක් ආබාධිත උපදින්නත්, තව මිනිසෙක් අංග සම්පූර්ණ උපදින්නත්. මොකද්ද හේතුව? මෙතන ඉපදෙමින් මැරෙමින් ගිහිල්ලා එකතු කරගත්තු යම් කර්මික බලපෑමක් තියෙන්න අත්‍යවශ්‍යමයි.
පැවැත්මක් මෙතන අනිවාර්යෙන් තියෙනවා. සංසාර චක්‍රයක් මෙතන අනිවාර්යෙන් තියෙනවා. මේක හරියට Taman තේරුම් ගත්තා නම් අවධාරණය කරගන්න Tamanටම අද ඉන්න මට හෙට මොන ආවේද දන්නේ නැහැ. අද ඇවිල්ලා අම්බලමක විතරයි මේ ජීවත් වෙන්නේ. මේ ඉන්නවා මේ නැතිලා යනවා. ආයි කොහෙ කියලා උපදිද දන්නේ ආයි තව ගොඩාක් කල් ජීවත් වෙන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. මේක එක ජීවිතයක් විතරයි. පොඩි නිවාඩුවකට ඇවිල්ලා තියෙන්නේ. මෙන්න මේ විදිහට මේ ස්වභාවයත් හොඳට තේරුම් අරගෙන සංසාර ගමන මෙහෙමයි කියලා. සසර ස්වභාවය හරියට වැටහෙන්න එයාට පුළුවන් වෙනවා. ඒවෙන් හිත නිදහස් කරගන්නත්. මෙන්න මේ පැවැත්මේ ගහගෙන යව නවත්ත ගැනීම පිණිසයි බුදුරජාණන්සේ ධර්ම දේශනා කළේ. පැවැත්ම නවත්තන්න නම් පැවැත්මේ යාන්ත්‍රණයත් එක්ක ගහගෙන යම නවත්තන්න සිද්ධ වෙනවා. පැවැත්මත් එක්ක ගහගෙන යන යාන්ත්‍රණය නවත්තන්න නම් ඒකේ හවුල්කාරෙක් නොවි, ඒකෙන් බලපෑමට ලක් නොවි, ඒකෙන් වෙන් වෙච්ච ස්වභාවයක් ඇති කරගන්න සිද්ධ වෙනවා. එහෙම ඇති කරගන්න තියෙන ප්‍රතිපදාව තමයි මේ බව මුලින්ම තේරුම් අරගෙන මීට අදාළව යථාර්ථවාදීව සිතුවිලි ඇති කරගෙන සිල්වත් වෙලා කය වචනය සංවර කරගෙන පැහැදිලි ජීවනෝපායක යෙදිලා මෙන්න මේ අවබෝධය ස්ථාවර කරගන්න අග දිහත් වේදනා දිහත් සිතුවිලි දිහත් සිව් මනෝභාවයන් දිහත් පැත්තක ඉඳලා බලන් ඉන්න කෙනෙක් වගේ සිහිය පවත්තලා ඒ ඇති කරගන්නා වූ සිහිය අනායාසයෙන් පවතින සමාධියක් බවට පෙරලා ගැනීම තමයි මේකෙන් මේ ප්‍රෝග්‍රෑම් වෙලා යන එකෙන් නිදහස් වෙන්න තියෙන ප්‍රතිපදාව කියලා. හරියට යම් කෙනෙක් වටහා ගත්තා නම් එයාට පුළුවන් වෙනවා මේ ඉපදෙමින් මැරෙමින් යන ජීවන චක්‍රය වනසලා දාන්න. ඒක එකම ක්‍රමවේදය. අතීතයේ යම් කෙනෙක් දුකෙන් නිදහස් වුණා නම් ඒ දුකෙන් නිදහස් උනේ සම්මා දිට්ඨියෙන් පටන් අරගෙන සම්මා සමාධියෙන් ඉවර වෙච්ච ආර්ය අෂ්ටාංගික මාර්ගයකින්මයි. අද යම් කෙනෙක් දුකෙන් නිදහස් වෙනව නම් නිදහස් වෙන්නේත් සම්මා දිට්ඨියෙන් පටන් අරන් සම්මා සමාධියෙන් ඉවර වෙන ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන්මයි. අනාගතේ යම් කෙනෙක් දුකින් නිදහස් වුණා නිදහස් වෙන්නේත් සම්මා දිට්ඨියෙන් පටන් අරන් සම්මා සමාධියෙන්මයි. දෘෂ්ටිය හොඳට පිරිසුදු කරගන්න. කාමාදීනව කියන එක නිදහසේ කල්පනා කරන්න. සින්දුවක් අහද්දි මේක හිත ඇලෙනවා බැදෙනවා සුන්දරයි ආස හිතෙනවා කෙලෙස් ඇවිස්සෙනවා. හැබැයි සුළු මොහොතකින් එපා වෙලා යනවා. ඇති දෙයක් නැති බව Tamanටම තේරෙන්න පටන් ගන්නවා. අන්න ඒ බව තේරුම් අරගෙන තීක්ෂණව දුරදර්ශීව මින් පස්සේ මේ සින්දුවකට මුණ දෙන්න සිද්ධ වෙන වෙලාවේ මම ආසාවක් ඇති කරගන්නවා නම් ඒකට ඇලෙනවා නම් බැදෙනවා නම් ඒක මහ ගොංකමක් කියලා හොඳට ඔළුවේ ධාරණය කරගෙන ඊට පස්සේ එකක් සමග ඇලෙන්නේ බැදෙන්නේ නැතුව ඉන්නවා කියලා අදිෂ්ඨාන පිහිටුවාගෙන වාසය කරන්න පටන් ගන්න. ඒක තමයි කාමයෙන් නිදහස් වීම. රාගාතික පුද්ගලයන්ට අනේ දේවල් සම්බන්ධයෙන් මේ දෙහිම ඇප්ලයි කරන්න පුළුවන්. ආස්වාදයක් පේනවා. හැබැයි හිතන තරම් දෙයක් නැහැ. එපා වෙන ස්වභාවයෙන් යුක්තයි. එදා එපා වුණේ යම්සේද අදත් ඒ විදිහටම සිද්ධ වෙනවා. අද සිද්ධ වෙන්නේ යම්සේද අනාගතෙත් ඒ විදිහටම සිද්ධ වෙනවා. එතකොට Tamanට පැහැදිලි ඥාන දර්ශනයක් ඇති වෙන්න ඕනේ. මේක මේ වෙලාව නාස්තික කරලා දාන්න. මේ වෙලාවේ පැවැත්මේ ඉක්කන් යන්න. පැවැත්මේ ගහගෙන යන්න. මේ මොහොතේ යථාර්ථය Tamanට යථාර්ථයට අවදිමත් නොවීම පිණිස මේ යාන්ත්‍රණයේ විසින්ම
සකස් කරපු උගුලක් කියලා මේ ආසාව කියන්නේ. මේ බව හොඳට තේරුම් ගන්න මේ තේරුම් ගන්නේ ඔබ අවබෝධ කරන්නේ අවිද්‍යාව. අවිද්‍යාවේ යථාර්ථය. ඔබට මතුවෙන්නේ විද්‍යාව. මේ ගැටලුව ලියා ගන්න. මේ උගුලෙන් ගොඩ එන්න. ඒක මටවත් බුදුරජාණන් වහන්සේවටවත් ඔබ වෙනුවෙන් සිද්ධ කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. තමන්ටම තමන් වෙනුවෙන් සිද්ධ කරගන්න සිද්ධ වෙන දෙයක්. මේ ආදීනව හොඳට කල්පනා කරන්න නිදහසේ. මේ ಜಾති පහ ගැනම රූප, ශබ්ද, ගන්ධ, රස, පහස ගැනම. ආදීනව ගැන කල්පනා කරලා නැවත මේ ආදීනව හේතු කරගෙනම නැවත මේවට ආසාවෙන් ඇලෙන බැඳෙන එක මම ප්‍රතික්ෂේප කරගන්නවා කියලා ස්ථීර අධිෂ්ඨානයකට කොච්චර අතපසු වුණත් නැවත අධිෂ්ඨානය ගන්න. අධිෂ්ඨානය අරගෙන සම්මා සමාධිය කියන ස්වභාවයම බලවත් කරන්න. සිහිය ඔස්සේ, සම්මා සතිය ඔස්සේ. අන්න ඒ සම්මා සමාධිය නියමාකාරයෙන් ඇති කරගත්තු දවසට ඔබට අවිද්‍යාවත් එක්ක ගහගෙන යන්න ඒ ඇති වෙන ආසාව ඇති නොවී සිටීමට පටන් ගනීවි. අපිට බොහොමත්ම පහසුවෙන් යථාර්ථය තුළ ජීවත් වෙන්න පුළුවන් වේවි. අන්න එදාට ඔබ මේ ජීවිතෙත් දුක අභිභවා ගිහිල්ලා ඉපදෙමින් මැරෙමින් යන සංසාර ගමනත් අභිභවා ගිහිල්ලා අනෙදාට මේ සංසාර නාට්‍ය තීරය පල්ලහැට වැටෙනවා. ඔබ සියලු දෙනාටමත් ඒ අමා නිවන් සුව බොහෝ දුර නොවේවා.